ප්‍රශංසාව කියන්නේ මහා සුන්දර අත්දැකීමක් නේද? අපි ඉන්න තැන අමතක වෙලා ස්වාමීන් වහන්සේට පූර්ණව සම්බන්ධ වෙන අත්දැකීමක්. මගේ ආදර ප්‍රමාන්තයනේ ස්වර්ගයේ නිරන්තරයෙන්ම වෙන්නේ ප්‍රශංසාවක්. නිරන්තරයෙන් ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන එක තමයි අත්දැකීම. ඒතර අපි ප්‍රශංසා කරද්දී අපි මොහොතකට මේ තලයෙන් ස්වර්ගික තලයට එස වෙනවා. අනිත් එක තමයි යක්ෂයාට ප්‍රශංසා කරන්න බෑ. මතක තියාගන්න. අපායේ කිසිම ප්‍රශංසාවක් නැහැ. මුස්පේන්තු කාලකන්ණි තැනක තමයි අපායේ තියෙන්නේ. ඉතින් ප්‍රශංසාව කියද්දී අපි ඉන්න මුස්පේන්තු තලයේ ඉඳන් ප්‍රශංසා කරන්න ගත්තයින් පස්සේ මගේ ආදර ප්‍රේමාන්තයනි ඒ තලය වෙනස් වෙලා අත්දැකීමකට අපි යනවා. ඒකයි ප්‍රශංසාවේ රහස. ඉතින් එතනදී ඔබට මේක මියුසික් ඔක්කොම එක කරන්න ඕනේ නැහැ. තේරුණාද? මියුසික් තියෙන වෙලාවට අපි මියුසික් එක කරමු. නමුත් මියුසික් නැති වෙලාවටත් නිකනුත් ඔය ප්‍රශංසාව ජීවිතයේ අත්දැකීමක් කරගන්න පුළුවන්. ඒක හැමතිස්සෙම ස්තුති ස්වාමීනි ප්‍රශංසා වේවා කියන thank you Jesus praise the Lord කියලා උන්වහන්සේට ස්තුති කරද්දී ඔය අත්දැකීම අපිට ලැබෙනවා. ඉතින් හබකක් 3:17 කතා කරලා කියන්නේ මොකක්ද? අත්තික්කා පල නැතත් ප්‍රශංසා. මිදිවැල පල නොදරුවත් ප්‍රශංසා. ඔලිව් ගසේ පලහට ගත්තේ නැතත් ප්‍රශංසා. කෙත්වතු පාළුවලා ගියත් ප්‍රශංසා. එතකොට ඒ හැම දෙයකදීම ප්‍රශංසා කරද්දී මගේ ආදර ප්‍රමාන්තයනි ඒ ප්‍රශංසාව තුළ ස්වාමින් වහන්සේ උන්වහන්සේට කරගන්න ඕන දේ අපේ ජීවිතයේ ලේසියෙන්ම කරගෙන යනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි ඉතින් මේ අත්දැකීමටයි අපි ඇතුල් වෙන්නේ. අද දවසේ වචනයත් එක්ක. දවසේ වචනයත් එක්ක මගේ ජීවිතේ මම බයිබලය ආසාවෙන් කටපාඩම් කරන කෙනෙක්. වෙන කිසිම දෙයක් පාඩම් හිටින්නේ නැහැ. හැබැයි බයිබලයේ වචන විතරක් මම දැන් කොහොම හරි පාඩම් හිටිනවා. එතකොට ඒක හරි ආදරෙන් සමහර වෙලාවට පුංචි චීට් එකක ලියාගෙන සාක්කුවේ දාගෙන දවස පුරා ඕක කොටේෂන් එක පාඩම් කරගෙන තමයි යන්නේ. මොකද අපි බයිබලේ දන්නේ නැත්නම් අපි ජේසුව දන්නේ නැහැ. එතකොට මගේ ආදර ප්‍රමාන්තයනේ එතකොට අපිට ජේසුගේ වචනම කෝට් කරන්න පුළුවන් නම් ජේසුගේම වචන බයිබලේ මෙහෙම තියෙනවා කියන අත්දැකීමකට වඩා ජේසුගේ වචනම කෝට් කරනවා කියලා කියද්දී මගේ ආදර ප්‍රමාන්තයනේ එතන මහා පුදුම බලයක් තියෙනවා. එක්සැක්ට්ලි ඒ වචනය කෝට් කරද්දී. එතකොට එතනදී එතන සමහර අය කියනවා ඉතින් වැඩ පෙන්නන්න යනවා කොටේෂන් කිය. ඉතින් වැඩ පෙන්න ගන්න අය ඒක වැඩ පෙන්න ඒක මට ප්‍රශ්නයක් නැහැ. මොනවා කවුරු කිව්වත් මට අදාළ නැහැ මගේ ප්‍රමාන්තයනේ. නමුත් මම දකිනවා ඒ බයිබලයේ කොටේෂන් එක. ඒ බයිබලයේ ඉන් තියෙන තැනත් එක්ක ඒක පාඩම් කරගන්න. ඔබට පුළුවන් මේක කරන්න. එතකොට ඕනම තැනකදී ඒක මම දැන් මගේ බීසම තුලත් ඒ අත්දැකීම තියෙනවා. මග පෙන්වීමට එන අයත් ඒක පාඩම් කරගෙන මග පෙන් ප්‍රශ්නේ කතා කරද්දිත් බයිබලයේ කොටේෂන් එකත් එක්ක තමයි ප්‍රශ්නේ කියන්නේ. ඉතින් හරිම දයාබරයි ඒ අත්දැකීම. ඔබ සන්නද්ධයි එතකොට මගේ ප්‍රේමාන්තයනේ. ඒ නිසා ඒක හරි වැදගත්. ඉතින් බයිබලයේ මම පාඩම් කරගන්න තියෙන තැන්වල මාක් 3:13 කියන්නේ මගේ ජීවිතයේ සුන්දරම අත්දැකීමක්. ඒක මම බයිබලයේ දකින ආසම ලස්සනම වචනය තියෙන තැනක් තමයි මාක් 3:13. ඉතින් රෑ අපි රිෆ්ලෙක්ෂන් එක දාන්නේ මහ රාය සමහර වෙලාවට. ඉතින් මම ඊයේ කඳානි ඉඳන් එන ගමන් බ්‍රදර්ට කතා කරලා කිව්වා පැටිය මොනවද තියෙන්නේ ගොස්පල් එක පොඩ බලලා කියන්න කියලා ෆෝන් එකේ මම යන ගමන් බ්‍රදර් උඩ හිටි ටක් ගාලා ඇවිල්ලා බයිබල් ඩයරි එක බලලා ෆාදර් මාක් 3:13 තියෙන්නේ මේකයි වචනය කන්දුක්කරයට වැඩම ගොස් තමන් කැමති වුවන් තමන් වෙත කැඳවා කියලා මම කෙලින්ම නියමයි අත්දැකීම නියමයි කියලා ඊට පස්සේ තමයි රිෆ්ලෙක්ෂන් එක දාන්න ආවේ. ඉතින් ඒක මගේ ජීවිතයේ මේ කොටස හරිම දයාබර ලස්සන වචනයක්. මාක් 3:13 මතක තියාගන්නත් ලේසියි. 3:13. ඉතින් මාක් 3:13 අද වචනයත් එක්ක අපි ජීවිතය ඉස්සරහට අරගෙන යනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අපි හැමෝම කියනවා. උන්වහන්සේ කියන්න උන්වහන්සේ කඳුකරයට වැඩම කර අපි එතන නතර වෙනවා. මගේ ආදර ප්‍රේමාන්තනි කන්ද කියලා කියන අත්දැකීම. දැන් කන්ද කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔබ බයිබලයේ දකිනවා උප්පත්ති 11 වෙනි පරිච්ඡේදයේ බාබෙල් කොටක් ඒගොල්ලෝ හදනවා. හරිද? මේක ප්‍රාග් ඓතිහාසික යුදය. ඉතින් ඒකේ සිද්ධිය ඔක්කොම අපි සිද්ධියක් විදිහටම ගන්න බෑ. හැබැයි ඒගොල්ලෝ බාබෙල් කොටක් හදනවා උඩට යන්න. දැන් උඩට ගිහිල්ලා ඒ කියන්නේ උඩට යන්නේ ඇයි දෙවියන්ට සමාන වෙන්න.
ඒ කියන්නේ ඒගොල්ලෝ හිතුවේ දෙයියෝ ඉන්නේ උඩ කියලා. තේරුණාද කියන එක? හැබැයි අද උඩ ඇවිල්ලා හෙට යට කියන එක අමතකුණා නැද්ද? ඒ කියන්නේ ලෝකය ගෝලාකාරයිනේ නේද? අපි දැන් බෝලයක් නැහැ. අපි දැන් ලෝකය මේක ගෝලාකාරයි නම් දැන් මේක කැරකෙනවනේ. මේක බෝලයක් කියලා හිතන්නකෝ. මේක කැරකෙද්දි අද මට උඩ හෙට ඇවිල්ලා මට යට. තේරුණාද කියන එක? එතකොට දෙවියෝ මෙහෙන් උඩ බලපු දෙයියෝ මේ පැත්තෙන් උඩ. ඒ කියන්නේ ඒක පුංචි අවුලක් වුණා. ඒක නිසා මගේ ආදර ප්‍රේමන්තෙනි දැන් නමුත් ඒගොල්ලෝ හිතුවේ උඩ කියලා. අද අපි දෙයියෝ කියලා බලද්දි මෙහෙම බලනවා දෙයියෝ කියද්දි. එහෙම බලන්නේ නැහැ. දෙයියනේ කියලා අපි උඩට ඉස්සෙන්නේ. ඉතින් අර උසස් කියන තැනත් එක්ක. ඒ වගේම දැන් මේ කන්ද කියද්දි මගේ ප්‍රේමන්තෙනි ඉතින් එයාලා මොකද කරේ සාමාන්‍ය තලයෙන් උඩ උසස් තලයකට කන්දකට ගියා. ඒතර අනිත් එක කන්ද ඇවිල්ලා මෙහෙම පහලින් පළල්ව තිබිලා උඩට උල් වෙන තැන ත්‍රිකෝණයක් වගේ. ඒ කියන්නේ මේ තැනෙන් උන්වහන්සේ කේන්ද්‍රගත වෙච්ච තැනක්. පොළව මට්ටමින් උසස් තැනක් උන්වහන්සේව කේන්ද්‍රගත වෙච්ච තැනක් කියන්නේ අහසට යොමු වෙච්ච තැනක් ඒ මුදුනේදී මම තනි වෙන තැනක්. ස්වාමීන් වහන්සේ හමු වෙන තැනක්. ඒකයි උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කරන්නේ කඳ මුදුනට ගිහිල්ලා ඔබගේ දරුවා ඔප්පු කරන්න. කඳ මුදුනේ තමයි ආබ්‍රහම්ට කතා කරන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ මෝසස්ට කඳ මුදුනේ කතා කරන්නේ. එලියාට කඳ මුදුනේ කතා කරන්නේ. ඒ කඳ මුදුන කියන්නේ ස්වාමින් වහන්සේව හමු වෙච්ච තැන. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඒතර ඔබට ස්වාමින් වහන්සේව හමු වෙන තැනක් තියෙන්න ඕනේ. කඳ මුදුනක්. ඒකට ඔබ හැමදාම උදේට කන්දකට යන්න බෑ. නමුත් ඔබගේ කඳ මුදුන සමහර වෙලාවට ඔබ යාඥා කරන තැන ඒක ඔබගේ යාඥාවේ අත්දැකීම. දැන් සමහර අයට යාඥා කඳ මුදුන් නැහැ. ඔක්කොම තැන්නේ තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒ අය සාධාරණීකරණය කරනවා my work is my prayer. තේරුණාද කියන එක? මගේ වැඩේ තමයි මම කරන වැඩේ ෆාදර් භක්තියෙන් කරනවා. කරන වැඩේ භක්තියෙන් කරන්න. හැබැයි ඔබ කඳු මුදුනට යන්න ඕනේ. ඒ කියන්නේ වෙනම එක්ස්පීරියන්ස් එකකට යාඥාවේ ඔබ යා යුතුමයි වෙන විදියක් නැහැ. එතනදී ඕරා එත් ලැබෝරා කියලා කියන්නේ එකයි. my work is my prayer. සමහර අය හරි ඒක ලස්සනක් දැකීමක්. ඔබගේ වැඩේ ඔබ යාඥාවක්ව කරනවා. ඒ කරන වැඩේ හැබැයි ඔබගේ ජීවිතයේ වැඩේ යාඥාවත් එක කරන්න ඔබට වෙන් වෙච්ච කඳු මුදුනක් තියෙන්නම ඕනේ. ඒක ඔබගේ ජීවිතයේ යාඥාව. මගේ ආදර ප්‍රේමන්තයනි ජේසු මේ කන්ද හොයාගෙන දිව්වා. ඒ කන්දේදී අපි දකිනවා ඒ කියන්නේ සාමාන්‍ය තලයේ මට පේන තැනක්. සාමාන්‍ය තලයේ මට පේන තැනක් නෙමෙයි කන්දේද පේන්නේ. නේද? ඒ කියන්නේ හිතන්න සාමාන්‍ය තලයේ මට පේන තැනට වඩා කන්දේදී පේන දේ. දැන් මට පේන තලයේ පරාසය වෙනස්. මට පේන තලයේ පරාසය වෙනස්. ඒ කියන්නේ මම සාමාන්‍ය තලයේදී හිතන දෙයක් විදියක් තියෙනවා. හැබැයි කඳු මුදුනේ මගේ අත්දැකීම වෙනස් වෙනවා. ඒකයි ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ කඳු මුදුනට යන්න. යාඥාව කියන්නේ ඔබව වෙන තැනකට අරගෙන යන. ජීවිතේ සාමාන්‍යයෙන් ඔබ පොරබදින, ඔට්ටු වෙන, රණ්ඩු වෙන, නලංගු වෙන, කාලකන්ණි කරගන්න, පජාත කරගන්න අත්දැකීම කඳු මුදුනේදී වෙනස් තැනකට යනවා. ඒක ඔබ යාඥාවට අරගෙන යද්දී ඒ යාඥාව ඔබ අත්දැකීම වෙනස් දෙයකට දකිනවා. එනිසායි ඔබ ජීවිතේ සටන් කරන තැන් දෙකක් තියෙන්නේ. සටන් කරන තැන් දෙකක් තියෙන්නේ. අපි ගණන් කතා පොතේ මගේ ආදර ප්‍රේමන්තයනි ලස්සන අත්දැකීමක් තියෙනවා මෝසස්ගේ. ඒ තමයි අමලෙක් වරුන් සමග කරන සටන. අමලෙක් වරුන් සමග කරන සටනේදී මොකද වෙන්නේ? මෝසස් මගේ ආදර ප්‍රේමන්තයනි කඳ මුදුනට යනවා. ජොෂුවා සටන් කරද්දී පහළ මෝසස් කඳ මුදුනටයි යන්නේ. ඒ මෝසස් කඳ මුදුනට ගිහිල්ලා මෝසස් යාඥා කරනවා. ජොෂුවා පහළ සටන් කරනවා. ඒ සටනේදී මෝසස් කඳ මුදුනේ දෑත් විහිදගෙන යාඥා කරන තැන මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රේමන්තයනි මෝසස් කඳ මුදුනේ දෑත් විහිදගෙන යාඥා කරන තැන ජොෂුවා සටන දිනනවා. මම හරියටම තැන කියන්න. ඒක ගණන් කතා පොතේද කියන එක. එතකොට ජොෂුවා සටන දිනන තැනදී මෝසස් ඒකට ජොෂුවා පහළ සටන් කරන්නේ මෝසස් දෑත් විහිදගෙන යාඥා කරන්නේ. දැන් එතන ඔබ මම දකින්නේ පහළ සටන විතරයි. පහළ සටන එතන දැක්කට
සැබවින්ම විචාග්‍රහණය තියෙන්නේ සභාව වෙන්න. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. නික්මයාම 17. නික්මයාම 17:8. මොකද වෙන්නේ? එවිට අමලෙක්වරු පැමිණ රෙෆිඩීම් නම් ස්ථානයේදී ඊශ්‍රායල් ජනයා සමග සටන් කළහ. මෝසස් යොසුවාට කතා කොට ඔබ උදෙසා අප උදෙසා ඔබ මිනිසුන් තෝරාගෙන නික්ම ගොස් හෙට අමලෙක්වරුන් සමග සටන් කරන්න. මම දෙවියන් වහන්සේ දුන් සැරෑටිය මා අතටගෙන කඳු මුදුනේ සිටිමේ කීය. දැන් ජොෂුවාට සටන් කරන්න කියන්නේ මෝසස් කඳු මුදුනට යන්නේ. මේ කඳු මුදුනේ එක අත්දැකීමක්. ඉතින් මොකද වෙන්නේ? වචන නැවත ගමු. ජොෂුවා මෝසස් තමා කී පරිදි අමලෙක්වරුන් සමග සටන් කළේය. මෝසස් සමග ආරෝන් සහ හූර් යන දෙදෙනා කඳු මුදුන නැගී ගියහ. මෝසස් තමාගේ අත් ඔසවාගෙන සිටිතෙක් ඊශ්‍රායල්වරුන්ට ජය අත්විය. කියන්නේ මෝසස් කඳු මුදුනේ මගේ ප්‍රමාන්තනි දැන් අමලෙක්වරුන් සමග ජොෂුවා සටන් කරද්දී මෝසස් කන්දේ දෑත් ඔසවගෙන ඉන්නකොට සටන දිනවා. වචන ගන්න. මෝසස් කියගෙන ඊශ්‍රායල් තමන්ගේ අස් ඔසවාගෙන සිටිතෙක් ඊශ්‍රායල් ජයගත් විය. මං කියවම් පස් කියන්නේ. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්තා. ඒ කියන්නේ අත මෙහෙම තියාගෙන ඉන්නකම් ඊශ්‍රායල්වරු ජය ගන්නවා. අත පහළට යද්දී අමලෙක්වරු ජය ගන්නවා. ආයි මෝසස් බලනවා කියලා කෙලින් කරද්දී ආයිත් ඊශ්‍රායල්වරු ජය ගන්නවා. අමලෙක්වරු පරදිනවා. අත පහළට යද්දී ආයිත් ඔන්න ආයිත් අමලෙක්වරු ජය ගන්නවා. ඊශ්‍රායල් පරදිනවා. ඒ කියන්නේ සටන තියන්නේ කොතනද? කඳ මුදුනේ මගේ ප්‍රමාන්තනේ. ඒක ජීවිතයේ ඔබට ලන්දේ තැන්නේ සටන් කරන්න ඕන නම් දපුරාට මුණ දෙන්න ඕන නම් ඔබ කඳ මුදුනේ අත්දැකීමකට යන්න ඕනේ. උදන්නවා ඒක නිසා මගේ ප්‍රමාන්තනේ සටන දය ගන්න නිමිත්ත තියන්නේ කඳ මුදුනේ කියලා. ඔබට ගහන්න පුළුවන් හොඳම තැන තමයි ඔබ කොහොම හරි කරලා කන්ද පාඹුල තියාගන්නවා. යන්න යනකොට තමයි අත වනන්නේ. යන්න යනකොට තමයි කෝල් එක එන්නේ. යන්න යනකොට තමයි මුට්ටිය වැටෙන්නේ. යන්න යනකොට තමයි ඔන්න අරයා එන්නේ. යන්න යනකොට තමයි තේරුණාද කියන එක. ඉතින් කොහොම හරි මගේ ප්‍රමාන්තනේ මම යන්න යනකොට තමයි ඔෆිස් එකට කවුරු හරි එන්නේ. තේරුණාද කියන එක. මගේ කන්දට යන්න මෙහෙම හරහා යන්න බෑ. තේරුණාද කියන එක. ඒක උතනදී තමයි මොකක් හරි මුලින් අපිට පාපය ඉස්සරහට දාලා කන්දට යන්න නැති වෙන්න වළක්වනවා. හැබැයි දැන් වෙද්දී පාපේ නෙමෙයි. යහපත් දේ, හොඳ දේ, කළ යුතු දේ ඉස්සරහට දාලා අවශ්‍යතාවයන් රැසක් ඉස්සරහට දාලා කොහොම හරි කන්දට යන එක කඩාගත්තයින් පස්සේ උට සිම්පල් වැඩේ ඔබට මට ගහන්න. එනිසා ඕරා එට් ලැබුරා නෙමෙයි. my work is my prayer නෙමෙයි. පවුලක් වශයෙන් ඔබ කන්දට නගින වෙලාවක් තියාගන්න ඕනේ. ඒක දැනගන්න. ඌ ඇටැක් කරන්නේ එතනට නිසා ස්ථීර වශයෙන් දැන් බලන්න ඔබගේ ගෙදර මල් පෝච්චිය තියෙන තැනට එකඟ වෙනවා සිම්පල්. අර අම්මත් කැමති තාත්තත් කැමති පුතත් කැමති මල් පෝච්චිය එතනට දානවට. ඔබ ඩිනර් එකට අවුටින් එකකට ඩිනර් වලට යන රෙස්ටෝරන්ට් එක ගැන කිසි ප්‍රශ්නයක් නැතුව එකඟතාවයට එනවා. හැබැයි යාඥා කරන වෙලාව අරයට එකක් වැටෙනවා. මෙයාට තව එකක් වැටෙනවා. ඔය වෙලාව සෙටල් කරගන්න මාරාන්තික යුද්ධයක් කරන්න ඕනේ. ඒ වෙලාව සෙටල් කරගන්න කවුද මෙතන පිටිපස්සේ ඉන්නේ? නපුරා කෙනක මතක තියාගන්න. මගේ ආදර ප්‍රමාන්තයනේ අඳුර ගන්න. උට ඔය කනෙක්ෂන් එකට ගැහුවාම උට ඉතුරු ටික කරගන්න එක සිම්පල්. මේක බයිබලේ පුරාවටම එන්ඩේරෙක් බැටළුවන්ව මෙහෙමනවා වගේ හඬින් කනෙක් වෙච්ච තැනක්. මගේ ආදර ප්‍රමාන්තයනේ ඒකයි ජොම්තු මගේ 15 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. ජොම් 15:4. උන්වහන්සේගේ වචනේ කතා කරලා කියනවා මිදි වැල සහත්ත කියවගෙන යන පුතේ මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමේ. අත්ත මිදි වැලට යාවේ නැත්නම් වෙන්ව ඵල දරන්නට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්නහු නම් ඵල දැරීමට ඔබට නොහැකිය. ඊළඟ වගන්තිය ගන්න. මිදිවැල මමය ඔබ අතුය යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටිම්ද ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි මම මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට අපි හැමෝම කියමු කිසිවක් කරන්නට හැමෝම කියමු අයි කියන්නේ කිසිවක් කරන්නට කිසිවක් කරන්නට ඒ කියන්නේ කරන දේවල් ගොඩක් තියෙනවනේ වෙන වෙලා
ඒව කර යුතු දේවල් නෙමෙයි. කළ යුතු දේවල් වලින් අපිට කිසිවක් කරන්න බෑ. උන්වහන්සේගෙන් වෙන් වුණා. ඒ නිසා යකා ගහන්නේ නපුරා ගහන්නේ කනෙක්ෂන් එකටමයි. පුළුවන් තරම් කනෙක්ෂන් එකට ගහන්න. ඒ නිසා මේක දේ අඳුරගන්න කොහොම හරි සටන් කරලා මරාගෙන ඉරාගෙන නිදි මරාගෙන කන්දට යන්න. හොඳට බලන්න. යාඥා කරගෙන ඉන්න කෙනෙක් එක දවසක් යාඥා කරයින් කරන්න බැරි වුණා කියලා හිතන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? පවදා යාඥා කරන එක අමාරුද ලේසිද? අමාරුයි. ඒ කියන්නේ යාඥාවට යන්න අමාරුයි එක දවසක් මිස්සුණයින් පස්සේ. ඊට පස්සේ දවස් දෙකක් යාඥා කරේ නැහැ කියන්නේ අම්මා තුනක් විතර යාඥා කරේ නැහැ කියන්නේ එන්න අමාරුයි. ආයි සතියක් විතර යාඥා කරන්නේ ආයි කියන්නේ යාඥා කරගන්න බැරි තැනකට ඔබ වැටෙනවා. ඒ කියන්නේ බලන්න නපුරා කොච්චර සියුම්ව ඔබගේ යාඥාවට කඳ මුදුනට යන එක ඌ වළක්වන්න හදනවද? ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. එනිසා එකයි ජේසු ලුක්තුමාගේ සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තියේ කතා කළා කියන්නේ. ලුක්තුමාගේ සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම ස්වාමීන් වහන්සේ කතා කරනවා. මාර්තා මරියා සිද්ධියේදී මගේ ආදර ප්‍රේමවන්තයනි. උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියනවා මරියාට මාර්තාට 38 වෙනි වගන්තියේ සිට කතා කරලා කියන බලන්න 41 වෙනි වගන්තිය. ඒත් ස්වාමින් වහන්සේ උත්තර දෙමින් මාර්තා මාර්තා කියන්නේ මාර්තා මාර්තා ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නලංගු වන්නේහිය. ඒත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත. එය ඈ කෙරෙන් පැහැර ගනු නොලැබේ. මගේ ආදර ප්‍රමාන්තයනේ. මම ස්වාමි කෙනෙක් මගේ දයාබර පියතුමෙක් හම්බෙච්ච ගමම්ම ලොකු ස්වාමිලාගේ නන් නෙමෙයි පොඩි ස්වාමි කෙනෙක් හම්බුණ ගමම්ම දයාබර ස්වාමි මල්ලි කෙනෙක් මම ගොඩාක් වෙලාවට අහන ප්‍රශ්නයක් තමයි ෆාදර් කොහොමද යාඥා ජීවිතය? ඊට පස්සේ මගෙන් අහන දෙයක් තමයි ගොඩාක් වෙලාවට කොහොමද ඔබ වැඩ කරන්නේ කියලා. කොහොමද අදහස් එන්නේ? කොහොමද ඒ දේවල් කරන්නේ? මට තියෙන එකම දේ එකම උත්තරය මරාගෙන අඩුපාඩු ගොඩාක් එක කොහොම හරි වෙලාව හොරාගෙන ජේසු ගාව ඉන්න පැය. මගේ ආදරේ ඔය පැය හිටියා කියන්නේ ඔබගේ ජීවිතයේ අනිත් හැම දෙයක්ම ඕඩර් එකට එකකින් අදහස් කරන ඔක්කොම සාර්ථකයි කියන එක මට වැඩක් නැහැ. not to be successful but to be faithful. මට විශ්වාසවන්ත වෙන්නයි විතරයි ඕනේ. ඒ නිසා මම තවදුරටත් ඔබට කියන්නේ විනාඩි 5ක් යාඥා කරන්න කියලා. ඒ කියන කාලය ඉවරයි. අවුරුදු 12 මේ 13 වෙනි අවුරුද්ද පූජාත්වරේ තවදුරටත් මම කියන්නේ විනාඩි 5ක් පැය කාලක් වැඩක් නැහැ. මේ ලෝකේ යන තලයත් එක්ක ඔබත් උත්සාහ කළ යුතුමයි. substantial amount of time. ඔබ ජීවිතේ දැනෙන තරමට රිදෙන තරමට වෙලාවක් ජේසුට දෙන්න ඕනේ. ඒකයි කඳු මුදුනේ වෙන ලස්සන අත්දැකීමක් අද ස්වාමීන් වහන්සේ කතා කළා කියන්නේ. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. කෙනෙක් කියන්න පුළුවන් වෙලා නැහැ ෆාදර් නම් මොනවද පවුලක් ඉන්නවද ළමයි ඉන්නවද බලලා ගන්න. නෑ. ඒකේ පවුලද ළමයිද අදාළත්වයක් නෑ. ඔබගේ ජීවිතයේ වෙලාව මගේ ප්‍රේමන්තනේ ඔබ බත් කන්නවනේ. බත් කන්න වෙලාව තියෙනවා ඔබට. උයන්න වෙලාව තියෙනවා. ටීවී බලන්න වෙලාව තියෙනවා. ෆෝන් එකේ කොච්චර වෙලාව ෆෝන් එකේ ඉන්නවද? නිකන් වල්පල් කොච්චර කතා කරනවද මගේ ප්‍රේමන්තනේ? ඔය කාලකන්ණි වගේ කාලේ කන කොච්චර වෙලාවල් තියෙනවද? කියන්නේ ඔබ මේ මැෂින් එකක් වගේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ටයිම් ටේබල් එකක් දාගෙන ටික් 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 කරලා වැඩ කරගෙන. එහෙම කොහෙද මගේ ප්‍රේමන්තනේ? කොච්චර අපි දවසට නිකන් මේ පැත්තේ ආවේ නිකන් සුම්මා කොච්චර වෙලාව තියෙනවද? සුම්මා මේක නිකන් ආවේ. දැන් අර පැත්තෙන් යන ගමන් කොට උනේ. කොච්චර ඕපදුප කොච්චර කතා කරනවද? යාඥාවට තමයි වෙලාව නැහැ. ඒක අමු ප්‍රෝඩාවක්. මේක තන්නිකර ප්‍රෝඩාවක් වෙලාවක් නැහැ කියන එක. මගේ ආදරේ ඒ වෙලාව අපි සොයා ගත යුතුමයි. You have to steal for that time. ඔබ ඒ වෙලාව සොරා ගත යුතුමයි. වෙන විදියක් නැහැ.
අපි වචනයට යනවා ස්වාමීන් වහන්සේ කතා කරන. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ කඳුකරයට වැඩම කර කියන්න. උන්වහන්සේ කඳුකරයට වැඩම කර තමන් කැමති වූවන් තමන් කැමති වූවන් තමන් වෙත කැඳවුසේක. කැඳවුසේක. මම ආදරේම වචනයක් බයිබලේ. ජේසු මට කැමති කියන එක. මගේ ආදර ප්‍රේමාන්තයනේ ජේසු මට කැමති කියන එක සාමාන්‍යයෙන් කැමැත්ත හම්බුනාම කොහොමද? කෙනෙක් මට කැමති කියද්දී කියලා නේ. අර ඉස්සු වගේ නේ. ඒක ඇවිල්ලා ආදර සම්බන්ධතාවල. මම මගේ මානසික ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ කතා කරාට අබ්බගාත තැන් ගොඩාක් තියෙනවා මගේ ප්‍රමාන්තනේ. ඒ අබ්බගාත තැන්වල ප්‍රධාන තැනක් තමයි හීනමානය කියන එක මගේ බරපතල විදිහට තිබිච්ච දෙයක්. inferiority complex. මට කිසි දෙයක් බෑ. මම වැඩක් නැහැ, වැදගත් නැහැයි කියලා මම දුක් විඳපු කෙනෙක්. ඒතර ඒ තැනදී අනිත් හැමෝම මම කම්පෙයා කරගෙන මාව චප්ප කරගත්තා. එතකොට මගේ ජීවිතේ හැම දෙයක්ම මම ස්වාමි කෙනෙක් එනවත් එක්ක තමයි මේ ඔක්කොම වෙනස් වෙන්නේ. හැබැයි මම පුරා පොඩි කාලේ ඉඳන්ම කියන්නේ මම වැදගත් නැහැ කියන තැන මම වටින්නේ නැහැ කියන තැනක මම හිටියේ. එහෙම මට ජේසු කියද්දී ජේසු මට කැමති කියලා. මගේ ආදර ප්‍රේමාන්තයනේ ඒක මම පාවෙන්න ගත්ත අත්දැකීමක්. මගේ ජේසු මට කැමතියි. ඒ කියන්නේ උන්වහන්සේට මාව ඕනේ. දැන් මේක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ ලස්සනට කියනවා whom he wanted. කැමති කියන්නේ මාව ඕනේ. මාවයි ඕනේ. වෙන කාමත් නෙමෙයි මාව උන්වහන්සේට ඕනේ. මගේ ආන්දර විමන්දිනේ මාව ජේසුට ඕනේ කියන්නේ මගේ වැඩක් තියෙනවානේ. මම නිකමෙක් නෙමෙයි. ජේසුට මාව ඕනේ කියන්නේ මගෙන් දෙයක් උන්වහන්සේ කරගන්නවානේ. ජේසුට මාව වටිනවා කියන්නේ මොනතරම් ලස්සන අත්දැකීමක්ද? හැබැයි ඒක හම්බ වෙන්නේ කඳ මුදුන නැති. Taman කැඳව කැමති වුවන් Taman වෙත කැඳවලා කඳ මුදුනට කැඳවන්නේ. පහළ පොළොවේ මගේ ප්‍රේමාන්තනේ ඔබ වටින් නැති වුණාම මොකද කරන්නේ? ඔබ වටිනාකම උදුර ගන්න හදනවා. වටිනාකම හිඟා කනවා, පාච්චල් වෙනවා, 2.50 වැඩ කරනවා. ඒ මිනිස්සුන්ව සතුටු කරන්න, මිනිස්සුන්ව තෘප්තිමත් කරන්න අපි ජීවිතේ ඇඟ විකුණනවා. අපි ජීවිතේ පහත්ම දෙයකට යනවා. අපි වටින්නේ නැති වුණාම මගේ ආදර ප්‍රේමාන්තනේ කෙනෙක්ට දැනුත් එහෙම තමුන් වටින්නේ නැහැ කියලා. ඒකයි පෞල් ජීවිත ගොඩාක් වෙලාට අසාර්ථක වෙලා තියෙන්නේ. බඳින්න ඉස්සෙල්ලා කියනවා මගේ රන් කඳ රන් කැට්ටිය අනේ අම්මෝගේ වස්සුව මගේ දෙයියා කියලා තමයි තෝ තා දී තා තු මූ මේ මෝ මේ ඒක අර සම්නිකර පහත්ම තන වැඩක් නෑ මොකෙද්ද අනේ අම්මේ මොන කරුමයක්ද මන් දන්නේ ඒ මූසල මුස්පේන්තු කට ඇරියද අර අගය කිරීම සම්පූර්ණයෙන් යනවා. එහෙම කරන්න එපා පවුලේ. ඔබ ඔයගේ බෙරිඳ අගය කරන්න. ඔගේ ස්වාමිපුරුෂයා අගය කරන්න. හැබැයි ඔය අගය කිරීම මත යැපෙන්නට එපා. ඊට පස්සේ කියන වචනයක් අල්ලගෙන මුළු ජීවිත කාලෙම කඹරනවා නේ. ඔයා මට මෙහෙම කිව්වා. මට මෙහෙම කරා. මට මෙහෙම කරා. ඕක තියාගෙන ඊට පස්සේ ඉතින් යකාගේ ලස්සනට එනවා. පැටියෝ අබා ආරි ෂෝකනේ. දැස අක්කලා අයියලා මල්ලිලා නංගිලා මාර ආදරයකින් කෙලින්ම කම්පයා වෙන්න ඔබගේ බිරිඳට ඔබගේ ස්වාමිපුරුෂයාට නේ. බැඳලා බලන්න ඕනේ අනුකම්පා කරන කෙනා. එතකොට තමයි අගට love is blind marriage opens the eyes. එතකොට තමයි හස්බන්ඩ් එක අගේ දැනන්න ගන්න. වයිෆ් ගේ අගේ දැනන්න ගන්න. මගේ ආදර ප්‍රේමාන්තයනේ. කිසිම අගය කිරීමකට යැපෙන්නට එපා. එතනදී ඔබ වටිනවයි කියන තැන අතහැරුණොත් ඔබට වටිනවා කියන තැන අත ඔබ ගිලිහුණොත් ඊට පස්සේ අපි ලෝකේ ඉස්සර අපි වටිනාකම හොයනවා. අපි වටිනා ආරුඩ අපි කියන්නේ මම වටින්නේ නැහැ. ඒ කියන්නේ මම වහ ගන්නවා වෙන පොත්තක් දා ගන්නවා වෙන ආරුඩ කරගත දෙයක් වෙනවා. ඉතින් මම වෙනවා මම ඊට පස්සේ මොකද කරන්නේ? මම ඩොන්කි කට් කපනවා. ඒ කියන්නේ මගේ කොණ්ඩේ හරියට ඩොන්කි කියන හදාගෙන බූරු කට් එකක් කපා ගන්නවා. ඒ කියන්නේ මම බෙකම් වෙනවා. මම ඩයන කට් කපනවා. තේරෙනවද? කියන්නේ මම අර කියන්නේ මම එල්විස් ප්‍රෙස්ලි වෙනවා. තේරෙනවද? මම දෙනෝකාමින වෙනවා. කවුරු හරි තේරෙනවද මගේ ප්‍රේමන්තනේ? ඉතින් මොකද වෙන්නේ? මම වෙන කෙනෙක් වෙන්න හදනවා. මොකද මම වටින්නේ නැති නිසා. මගේ ආදර ප්‍රේමයි අපි අනුකරණය කරන්නේ. වටින්නේ නැති දේ රකින්නේ නැහැ.
ඔබගේ ජීවිතය ඔබ වටින්නේ නැතියි කියලා දැනෙච්ච ගමන්ම රකින්න නැති වෙනවා. ඔබට ෆෝබියා එකේ නැතනේ. වටින දේ රකින්නවා. උනස් කියනවා ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ වටිනවා. බිය නොවන්න. ඔබගේ ශරීරය මරන්න පුළුවන් අර බය වෙන්නට එපා. වටිනාකමත් එක්ක ඔබට අගය කිරීමක් එක්ක මේ වටිනා දේ රකින්න නිසා උනස්සේ මම රකින්නවා කියලා මම දන්නවා. ඒතර මගේ ජීවිතේ බය නැති වෙනවා. හැබැයි වටිනාකම නැති වෙච්ච ගමන් ඔබ බය වෙන්න ගන්නවා. ඒ නිසා මේ ලෝකයේ මුක්කුවල මේ ලෝකයේ උත්තරවල ඔබ හිර වෙන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මම ප්‍රාර්ථනා කරනවා මගේ ආදර ප්‍රේමන්තෙනි. මට දැනිච්ච දේ ඔබටත් කඳ මුදුනේදී දැනෙන්න කියලා. ඒකයි දවස් ආරම්භයේදී ජේසු මිෂන් එක මෙහෙවර ආරම්භයේදී ජේසුට ඇහෙන්නේ ඔබ ගැන මම ප්‍රසන්නයි. ඔබ මට වටිනවා පුතේ. ඔබ ගැන මම ප්‍රසන්නයි. ඔබ මගේ ප්‍රියාදර පුතා. ඒක ඔබට ඇහෙන්න ඕනේ. ඒක වෙන්නේ කඳ මුදුනේදී. ගුබ්බෑමේදී නෙමෙයි. ඔබ ගුබ්බෑමේ ඉඳන් තාත්තගේ නිවසට යන්න තීරණයක් ගත්තාම තාත්තා ඔබගේ ගෙල බදාගෙන ඔබට වටිනා සපත්තු ඒ කියන්නේ සෙරප්පු කියලා කියන්නේ වහලෙක් නෙමෙයි කියන එක මුද්දක් කියලා කියන්නේ උරුමයක් කියන එක මගේ ආදරේ මොන්ද අලුත් ඇඳුමක් කියලා කියන්නේ අලුත් ජීවිතයක් කියන එක එතන වෙන්නේ කඳ මුදුනේදී එනිසා යකා ඔබව කාලකන්ණි කරද්දී තැනිතලාවේ ලන්දේ ඔබ මරාගෙන කපාගෙන කන්දට යන්න කඳ මුදුනේදී ඔබ දන්නවා ස්වාමීන් වහන්සේට ඔබ කැමතියි ස්වාමීන් වහන්සේ ඔබට කැමතියි කියලා ඔබව උන්වහන්සේට ඕනේ කියලා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා ප්‍රශංසා වේවා එවිට උන්වහන්සේ සමා වෙන්න උන්වහන්සේ කඳුකරට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳ වූසේක ඔව්හු කියන්න ඔව්හු උන්වහන්සේ වෙත ආවෝය ජේසු කැඳවන්නේ ඔබව කැඳ මුදුනට කැඳවද්දී ඔබ පිළිතුරු දෙන්නේ නැත්නම් ඔබගේ ජීවිතේ ගමනක් නැහැ. කවදාවත් බලෙන් මරන්න අරගෙන යන හරක් වගේ උන්වහන්සේ කන්දට එක්කගෙන යන්නේ නැහැ. උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. අදත් උන්වහන්සේ මේ දේශනාව හරහා ඔබට ආරාධනා කරන්නේ. කන්දට යන්න පුතේ. කන්දට එන්න දුවේ කියලා. ඔවුන් පිළිතුරු දුන්නා. උන්වහන්සේ ලුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ මගේ ආදර ප්‍රේමන්තනි උන්වහන්සේ කතා කරන වචනේ බලන්න. ලුක්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි වගන්තිය 57 වෙනි වගන්තිය ඔවුන් මග බැස යද්දී එක් මිනිසෙක් ඔබ වහන්සේ යන ඕනෑම තැනකට උද මම ඔබ අනුව එන්නේ මේ කිය ජේසුස් වහන්සේ කතා කොට හියවලුන්ට බෙනද ආසේ කුරුල්ලන්ට කැදලිද ඇත එහෙත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තබා ගැනීමටවත් තැනක් නැතයි වදාළසේක උන්වහන්සේ තව කෙනෙකුට කියන්නේ උන්වහන්සේ තව කෙනෙකුට මා අනුව එන්නයි වදාළසේක ඔහු ස්වාමිනී පළමු කොට මාගේ පියා භූම දානය කරන පිණිස යන්නට මට අවසර දුන මැනවයි කීය. අපි කියනවා ස්වාමීන් වහන්සේ කැඳවන වෙලාව කයිරොස්. උන්වහන්සේගේ වෙලාව කයිරොස් අපේ වෙලාව ක්‍රොනොස්. ඒ කියන්නේ උන්වහන්සේ කැඳවන්නේ හොඳම වෙලාව ඒ වෙලාව කඩන්නේ නැතිව ඒ වෙලාව වෙනස් කරන්නේ නැතුව ඒ කැඳවන වෙලාවෙම යන්න ඕනේ. ඔබ යාඥාව පෝස්ට්පෝන් කරොත් ඒක චූටි දෙයකින් පෝස්ට්පෝන් කරොත් ඔය චූටි ඉඩට යකා රිංගලා ඔය යාඥාව නැතිම කරනවා එදා දවසේ. එනිසා මේක අඳුර ගන්න. Postponement is a weapon of devil. කල් නැමීම යක්ෂයාගේ ආයුධයක්. ජේසුස් කියනවා කයිරොස් මානු එන්න. පේදුරු මගේ ආදර ප්‍රේමවතුනි වහාම දැල්ල හැර දාලා ආවා. උන්වහන්සේ සකේවුස්ට කතා කළා කියනවා වහාම බිමට බහින්න. ඔව් වහාම බිමට බැස්සා. ඒ අතාරින මොහොත, ඒ යන මොහොත කයිරොස්. ඒ මොහොතේ තප්පරයක්වත් කල් දාන්නේ නැතුව ඔබ පියවර ගත යුතුමයි. මේ මිනිස්සයා කියනවා මම පියාගේ බුම දානය කරලා එන්න. ජේසුස් කියනවා මලවුන් ගෙදේ මලවුන් කලාවේ කියලා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. තවත් කෙනෙක් ස්වාමිනී ඔබ අනුව එන්නෙමි. එහෙත් පළමු කොට මගේ ගෙදර උදවියගෙන් සමුගෙන ඒමට අවසර දුන මැනවයි කිය. ජේසුස් වහන්සේ නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදු දුන්නේ නැතයි ඔහුට වදාළසේක. මගේ ආදර ප්‍රේමන්තනි උන්වහන්සේ කැඳවන වෙලාව. ඒ වෙලාව යන්න උන්වහන්සේ ගාවට. ජීවිතේ first and the best.
ජීවිතේ හොඳම සහ පළමු තැන ජේසුට දෙන්න. ඒක ජීවිතේ පුරුද්දක් කරගන්න. ඔය තැන උඩට උන්වහන්සේට දුන්න ගමම්ම මගේ ආදර ප්‍රමාන්තනේ ඔබගේ මුළු දවසම සැලසුම් කරන උන්වහන්සේ මා පුදුම විදියට. ජීවිතේ ඒ කනෙක්ෂන් එකෙන් ඊට පස්සේ ඔබ ඕරයිට් ලැබුවා තමයි ඔබ උන්වහන්සේ ගාවට මුල්ම තැන ගියයින් පස්සේ ඔය කනෙක්ෂන් එක හදාගෙන පාලට එනව නේද? ඒ ආඥාවේ දේවල් කනෙක්ට් කරලා දෙනවා. ජීවිතේ සිද්ධි ඔබට සම්බන්ධ කරලා දෙනවා. මගේ ආදර ප්‍රමාන්තනේ දවස මහා පුදුම විදියට සැලසුම් කරනවා. අරගල නැති, කුණාටු නැති, ප්‍රශ්න නැති, අර කඩාවැටීම් නැති, අසාර්ථකත්වයක් නැති දවසක් නෙමෙයි උන්වහන්සේ පොරොන්දු වෙන්නේ. හැබැයි ඒ කුණාටුවට ඔබව ගිල ගන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබගේ ජීවිතේ ඔබ උන්වහන්සේට මුල්ම තැන දෙනවා නම් ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. අපි දවසේ වචනට යනවා. තමන් කැමති වුවන් තමන් වෙත කැඳ උස්සේක. උන්වහන්සේ ඔවුහු උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ කියන්න උන්වහන්සේ 12 දෙනෙකු පත් කළසේක. ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබුසේක. ප්‍රේරිතයෝ කියන වචනය ඇතුළම තමයි තියෙන්නේ පෙරේතයෝනේ. ඔය දෙක අතර වැඩි වෙනසක් නැහැ. ප්‍රේරිතයා සහ පෙරේතයා. මගේ ආදර ප්‍රමාන්තනේ. කන්දට ගියේ නැත්නම් අපි පෙරේතයෝ. ප්‍රේරිතය වෙන්නේ කඳ මුදුනේදී. උන්වහන්සේ ගාවට පේදුරු ආවයින් පස්සේ සිමියොන්ට උන්වහන්සේ කතා කරලා කියන ඔබ කේපස් ඔබ පර්වතයක්. ඒ ප්‍රේරිතකම දකින්නේ පෙරේත පේදුරු ඇතුලේ. උන්වහන්සේ සාවුලු පෙරේත සාවුලුව කඳු අස්සයෙන් වට්ටලා පාවුලු කරයින් පස්සේ ප්‍රේරිතයෙක් වෙන්නේ අර පෙරේත තලයෙන් කන්දට ගත්තයින් පස්සේ. අපි හැමෝම පෙරේතයෝ. කෑදර ගිජු ලොල් පොරකාගෙන බදාගෙන තමුන්ගේ කරගන්න අයිති කරගන්න ඉන්න පෙරේත තලය කඳ මුදුනේදී ප්‍රේරිත තලයට මාරු වෙනවා. උන්වහන්සේ ඔවුන්ව එක්සැක්ට්ලි මගේ ප්‍රමාන්තනේ. ඔබගේ ජීවිතයේ විය යුතු දේ ඔබ කවුද කියන එක ඔබ අයිති කරගන්නේ අත්දකින්නේ කඳු මුදුනේදී. එතනට යන්නේ නැතුව ඔබ හිතන්නේ ඔබගේ අම්මා ඔබ ගැන කියපු දේ තමයි ඇත්ත. ඔබගේ තාත්තා ඔබ ගැන කියපු දේ තමයි ඇත්ත. මගේ යාළුවා මං ගැන කියපු දේ තමයි ඇත්ත. මගේ පිය ප්‍රෙෂර් මට ලැබිච්ච මගේ ස්වාමි පුරුෂයා මගේ වයිෆ් මට කියපු දේ, ඒ කියන්නේ මගේ බොස් මට කියපු දේ, ලෝකේ මම හංවඩු ගහපු ලේබල් ලාඩම් ගැලවෙන්නේ කඳ මුදුනේ ඒ ආදරයෙන් ඔබව සන්නද්ධ වෙද්දි විතරයි. ඒක ඔබ අත්දකින්න ඕනේ. ජේසුස් යාලව කැඳවලා එයාලට අලුත් කැඳවීම ප්‍රේරිතයන් විදියට පත් කරනවා. ඒක ඔබ යාඥාව තුල අත්දැකීම තුල ස්වාමින් වහන්සේ ඔබව කරන දෙයක්. ඔබ සන්නද්ධ කරන්නේ ඒ කඳු මුදුනේ අත්දැකීම තුලයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ 12 දෙනෙකු පත් කළසේක. ඔහු ප්‍රේරිතයයි නම් තැබුසේක. උන්වහන්සේ කියන්න උන්වහන්සේ එසේ කළේ. ඒ කියන්නේ කැමති අයව ජේසු ගාවට එක්කගෙන එයාලා ප්‍රේරිතයෝ විදියට පත් කළේ ඇයි? මගේ ජීවිතේ මගේ ආදර ප්‍රමාන්තනේ අපි හැමෝගෙම ජීවිතේ මේක ඉගෙන ගන්න මොනද? වැඩ නෙමෙයි. වැඩ කරන විදිහක් තියෙනවා. සේවය නෙමෙයි සේවය කරන විදිහක් තියෙනවා. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමවන්තයනි මාක්තුමාගේ මතෙව්තුමාගේ සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය අපි කියවනවා. මතෙව් 7:21 උන්වහන්සේගේ වචනේ බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා මට ස්වාමිනී කියන අය නෙමෙයි. වචන කියවගෙන යන්න පුතේ. ස්වර්ගයේ වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට ස්වාමිනී යයි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය. ඒ කියන්නේ මගේ ප්‍රමාදනේ හුදෙක් වැඩ කරන එක නෙමෙයිද? අපි හිතන්නේ වැඩ කියලා. අපේ ජීවිතේ I am what I do. අපි හිතන්නේ මම කවුද මම කරන වැඩෙත් එක්ක. කිරිකාරයා. තේරුණාද කියන එක? එතකොට මේ කාර්යයා තේරුණාද මේ මම කරන දෙයින් තමයි මාව තීරණය වෙන්නේ. උන්වහන්සේ කියනවා ඒ දවසේදී වචන කතා කරලා කියනවා ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී අපි ඔබේ නාමෙන් දිවස්වැක නොකීම්ද? ඔබේ නාමෙන් දුෂ්ටාත්මයන් දුරු නොකළෙමුද? ඔබේ නාමෙන් නොඑක් ප්‍රබල ක්‍රියා නොකළෙමුදයි මට කියනු ඇත. ඒකට මම කිසි කලක ඔබ නොහැඳුනෙමි. දුදැනෙනි මා වෙතින් ආත්ම යන්නයි ඔවුන්ට කියන්නේ මේ. ජේසුට වැඩක් නැහැ ඔබගෙන්.
රිලේෂන්ෂිප් එකක් නැතුව. මම දන්නේ නෑ ඔබව කොච්චර ලොකු දේවල් කරත් වැඩක් නෑ සම්බන්ධතාවයක් නැතුව. ජේසු කැමති ඔබට ඒ දයාබර සම්බන්ධතාවයක් එක්ක ඒ ආදරයටයි උන්වහන්සේ කැඳවන්නේ. එතකොට Taman කැමති වුවන් Taman වෙත කැඳවා ඔවුන්ට ප්‍රේරිතවයි නම් කරේ. ඔවුන් වහන්සේ එසේ කළේ ඔවුන් Taman හා සමග සිටින පිණිසත්. වචනය ගන්න පුතේ. වචනය කියනවා උන්වහන්සේ එසේ කළේ ඔවුන් Taman හා සමග සිටින පිණිසත්. එකම ප්‍රධාන දේ ජේසුත් එක්ක ඉන්න. ඔය තැන තමයි යකාට දරන්න බැරි. මගේ ආදර ප්‍රේමවන්තයනි ජේසුත් එක්ක ඉන්නවා කියද්දී ඒ ප්‍රශංසක ජෝෂම්මා ඒ ප්‍රශංසකේ ඔබ ඉන්න මොනේ ඒක තමයි ප්‍රධානම දේ. වෙන කිසිම දෙයක් කරත් වැඩක් නැහැ. ඔබ ජීවිතේ ඔබ පාපයට වැටෙනවා නම් ඔබ ජීවිතේ දුර්වලකමට වැටෙනවා නම් ඔබගේ දුබලකම වැඩි නම් එක කාමයේ රාගය වෙන්න පුළුවන්. එක බොරුව වංචාව වෙන්න පුළුවන්. එක ප්‍රෝඩාවක් වෙන්න පුළුවන්. එක උන්නතිකාමයක් වෙන්න පුළුවන්. බයක් වෙන්න පුළුවන්. ඔබගේ මේ තන්නේ දුබලකමට උත්තරේ තියෙන්නේ කන්දේ උන්වහන්සේගේ සෙනෙහස තුලයි. මතක තියාගන්න. ඔබට වැඩියෙන් ඔබ දුබල නම් වැඩියෙන් ජේසුත් එක්ක ඉන්න. ඒ ජේසුත් එක්ක ඉන්නවා මම එළියේ තන්නේ දඟලලා නලංගු වෙලා වැඩක් නැහැ මගේ ප්‍රේමවන්තයනේ. ප්‍රධානම දේ උන්වහන්සේත් එක්ක ඉන්නවා කියන එක. අපිට ඒක අමතක වෙලා. අපිට ඉන්න බෑ මගේ ප්‍රමාණය. අපි කැපිච්ච පණුව වගේ දඟලනවා දඟලිල්ලක් කොහමද හෙඩ්ලස් චිකන් නේ ඔළුව කැපිච්ච කුකුල්ල වගේ ආතක් පාතක් නැතුව කරන දෙයක්වත් නැහැ. තේරුණාද කියන එක අර්ථයක්වත් නැහැ. කිසිම ඇතුළාන්ත සතුටක් නැහැ. මගේ ආදර ප්‍රමාණයනේ. තේරුම ඔබ කනෙක්ෂන් එකකින් කැඩිච්ච එක. ප්‍රධානම දේ උන්වහන්සේත් එක්ක ඉන්නවා කියන එක. උන්වහන්සේ කියන්නේ මරියා යහපත් දේ තෝරගත්තා. උන්වහන්සේ එකයි කියන්නේ ජෙරුසලමේ ඉන්න. ඉහළින් බලය ලැබෙනකන් ඔබ ඉන්න යන්න එපා. යන්න තියෙනවා ඊට පස්සේ. හැබැයි මුලින් ඉන්න නැතුව ගිහිල්ලා වැඩක් නැහැ. අපි හැම කෙනෙක්ම ජේසුත් එක්ක ඉන්න ඕනේ. ඒ රිලේෂන්ෂිප් එක තුළ උන්වහන්සේ වැහෙන්නට ඕනේ. මම ඔබ දන්නවා. ඒතර උන්වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා. උන්වහන්සේගේ පපුවට ඔළුව තියාගෙන උන්වහන්සේ ජෝම් 13 23 ප්‍රේම කළ ශ්‍රාවකයා පපුවට ඔළුව තියාගෙන හිටියා වගේ උන්වහන්සේ ගීතාවලියේ 46:10 be still and know that I am Lord. ඔබ නිශ්චල වෙන්න. මම දෙවිඳුන් බව දැනගන්න වගේ. උන්වහන්සේ නික්මයම 14 ඔබ නිශ්චල වෙන්න. මමයි ඔබ සමග සටන් කරන්නේ කියන වචනත් එක්ක ඉන්න. වෙන කිසිම තැනක් නෙමෙයි මගේ ප්‍රමාණය. ජේසුත් එක්ක ඉන්නේ නැතුව බෑ. ඔය දුවන එක නතර කරලා ජේසුත් එක්ක ඉන්න. යකා කුලප්පු කරයි, යකා උස්සයි, යකා පත්තු කරයි. තේරුණාද කියන එක අරමුණක් නැතුව ගිහිල්ලා ඔළුව හප්ප ගන්නකම් දුවයි. ඒ නිසා ඔබ බිසි කරයි. BUSY being under Satan's yoke. busy. මගේ ආදර ප්‍රමාණය මතක තියාගන්න. ජේසුත් එක්ක ඉන්න. ඒ හිටියේ නැත්තම් ඔතන රිලේෂන්ෂිප් එක නැති වුණොත් ඔබට ආදරය නැති වෙනවා මගේ ප්‍රමාණය. ආදරය නැති වුණොත් ජේසුත් තියෙන ඒ සෙනෙහස ආදරය නැති වුණොත් ඔබ කරන දේ ඔබට බරක් වෙනවා. ඔබට වදයක් වෙනවා. මේක මහා මම කරන ඊට පස්සේ මම කරන දෙයක් වෙනවා. මම කරන දෙයින් පස්සේ මම ඩිමාන්ඩ් කරනවා. මම උද්දච්ච වෙනවා. මම අනිත් අය පහත් කරනවා. මමයි රජා වෙනවා. එතන මමයි පොර වෙනවා. මම කියන ආඩම්බරයක් එක්ක ජීවිතේ පර්ෆෝම් කර වැඩ පෙන්න තේරුණාද? ඔබ ජීවිතේ ආඩම්බරකමින් පැලිලා මැරෙනවා. ඔය ජේසුත් එක්ක ඉන්නේ නැද්දි ඔබට තේරෙන්න ගන්නවා මම නෙමෙයි උන්වහන්සේ. මා තුල මම නෙමෙයි උන්වහන්සේ. ඒ පූර්ණ කනෙක්ෂන් එක තුල ජේසු මාව මෙහෙවන්න දන්නවා. මම පාරට්ටු කරන්නේ මගේ අඩුපාඩු ගැන. මම බෝස් කරයි බෝස් about my weakness. මම දන්නවා my strength is my weakness. මගේ දුබලකම මගේ ශක්තිය. මා තුල සෙවනාසේ සියල්ල උන්වහන්සේ පිලිප්පි 4:13 කතා කරනවා. දෙවියන්වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන්. උන්වහන්සේ තුල විතරයි. මගේ ආදර ප්‍රමාණතිනි හරියට අර වඳුරු පැටියෙක් අම්මගේ බඩේ බැඳගලා එල්ලලා ඉන්නා වගේ. හරියට මමක් අම්මගේ කුස තුල කලලය පැලෝපිය නාලය ඔස්සේ කනෙක්ට් වෙලා ඉන්නවා වගේ. ඒ කනෙක්ෂන් එකයි ඔබට ශක්තිය දෙන්නේ. කවදාවත් උන්වහන්සේත් එක්ක ඉන්නේ නැද්ද ඔබ බෝස් කරගන්නේ නැහැ. අඩුපාඩු හරි ගොඩාක් තියෙයි. හැබැයි ওই දේවල් එක ආයි දුවලා උන්වහන්සේ ගාව ඉන්නේ නැද්දි ඒක වෙනස් තැනක.
මතක තියාගන්න. මරියාට උන්වහන්සේ කියනවා යහපත් දේ තෝරගත්තා. මරියා ජේසුස් ගාව හිටියා. ජේසුස් ගාව ඉන්නවා කියන්නේ it's not passive waiting. ඒ කියන්නේ මේ නිකම් ඔය ඉන්නවා මුකුත් නෑ. බහරියට ජේසුස් එක්ක ඉන්නවා කියන්නේ. ඔබ නිකන් ඉන්නේ. ඔබ එනර්ජයිස් වෙනවා. ඔබ මගේ ප්‍රේමාතේ එනර්ජයිස් වෙලා ඔබ එනර්ජයිස් බැටරි ඊට පස්සේ එවරෙඩි වෙන්නේ. තේරුණාද කියලා ඔබ එනර්ජයිස් වෙලා තමයි එවරෙඩි වෙන්නේ. ඊට පස්සේ ඔබ යන්නේ මගේ ප්‍රේමාතේ අර චාර්ජ් වෙච්ච ගින්නක් වගේ. ඒ කියන්නේ එතන ඊට පස්සේ ඒක ඔබ නතර කරන්න බෑ. ඔබ ඒකෙන් වැඩ කරන්නේ මහා ජවයක් එක්ක. ඇතුලේ ඒක කකියනවා. ඒ කියන්නේ මේ කරන්නම් වාලේ ඔය නෝසෙන් අනකර නෑ. බත් එතනින් එළියට එන්නේ මහා ජව. අර මෝසස් කඳු මුදුනේ මහලට ආවයින් පස්සේ මූණ බලන්න බැරි වුණා. ඒ එළිය විහිදුණා. මගේ ප්‍රේමවන්තනේ හරියට යාඥා කරනවා නම් ෆේෂල් ඕනෙත් නෑ, මේකප් ඕනෙත් නෑ, ෆවුන්ඩේෂන් ඕනෙත් නෑ. මගේ ප්‍රේමවන්තනේ නියම ෆේෂල් එකක් හම්බ වෙනවා එතන. මේකප් දාපු ගමන් අපි දන්නව නැද්ද? බෙල්ල එක පාටක් මූණ එක පාටක්. හදිස්සියේ මෙහෙම අත දාපු ගමන් මේකේ තව පාටක් මනමාලියන් එහෙම තියෙනවනේ මගේ ප්‍රවන්තනේ. තේරුණාද? ඒක මූණ සුදුමක් සුදුයි. තේරුණාද? අත් එහෙම මේ වස්සේ දැක්කම කට්ට කළුයි. තේරුණාද කියන එක. මගේ ආදර ප්‍රවන්තනේ. හැබැයි යාඥා කරලා එනවා. මූණ එළියයි. වෙනස්. ඒ කෙනා දැක්කත් මට පිරෙනව නැද්ද? එයාගේ ජීවිතේ ප්‍රසන්නයි. මේකප් දාන්න එපා කියන එක නෙවෙයි. ඔබද මේකප් දාගන්න එක වෙනම කතන්දරයක්. හැබැයි යාඥාවෙන් ලැබෙන දේ ඒ ප්‍රසන්නතාව වෙන කිසි දෙයකින් ලබන්න බෑ. මතක තියාගන්න. හරියට යාඥා කරන කෙනා හරියට වැඩ කරනවා. ඒ කෙනාට මහන්සි නැහැ. ඒ කෙනාගේ ජීවිතයේ තෙහෙට්ටුවක් නැහැ. ඒ කෙනාගේ ජීවිතයේ වෙලාව උන්වහන්සේ මා පුදුම විදියට දිගාරිනවා හරියට යාඥාවෙන් නැති. වචනේ අපි අයිති කරගන්නවා. මොකද වෙන්නේ? උන්වහන්සේ එසේ කළේ ඔවුන් තමන් හා සමග සිටින පිණිසත්. අපි හැමෝම කියමු. ඔවුන් තමන් හා සමග සිටින පිණිසත් සුභාසන දේශනා කිරීමට යවන පිණිසත්. යාඥාව තුළ ඉන්න බෑ. යන්න ඕනේ. එකයි මේ දෙක මේ වැඩ සහ ක්‍රියාව සහ උන්වහන්සේගේ සම්බන්ධතාවය තුළ උන්වහන්සේ කියනවා උන්වහන්සේ ජෝම්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය මොකද්ද කියන්නේ? උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ මා තෝරා ගත්තේ නැත මම ඔබ තෝරාපත් කළෙමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත් ඔබේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් උද උන්වහන්සේට දෙන පිණිසත්ය. යන්නම ඕනේ, ඵල දරන්නම ඕනේ, ඒ ඵල පවතින්නම ඕනේ. පුස් කන්න බෑ. මගේ ආදර ප්‍රේමවන්තයනි. උන්වහන්සේ කියනවා සුභාස් දේශනා කරන්න ඔබ යනවා. ඒ කියන්නේ මොකක්ද? ඔබගේ ජීවිතයේ සුභාරංශයක් වෙනවා. මොකද්ද සුභාරංශිය? පොත්පත්වල ත්‍රිපිටකයේ කියපු දේ, සද්ධර්ම රත්නාවලිය කියපු දේ, අර තන කියපු දේ, මේ තන කියපු දේ නෙමෙයි. අන්න අර රන් වැකිය නෙමෙයි. ඔබගේ සුභාරංශිය ජේසු ඔබගේ ජීවිතයේ දුබලකමේදී මම ජේසු අත්දැකපු විදිය. මම ජීවත් වෙන්නේ වෙන විදියකට. කිතුණු වන්න පුච්චලා මරද්දී ඒ පන්දන් වගේ එල්ලද්දී සිංහයෝ ඉරලා කත්ති. එළගේ මූණ සේනාව වියකුන් නැහැ මගේ ප්‍රමාදනේ. මිලෙන්නේ නැහැ. අලා හිටියා එතන. ඔබ ජීවත් වෙන්න යන්නේ සුභාරංශයක් විදියට. ඒකයි අසිසිය ෆ්‍රැන්සිස් තුමා කියන්නේ if it is you preach if it is really necessary use words. ඔබ දේශනා කරන්න අත්‍යවශ්‍යම නම් වචන පාවිච්චි කරන්න. ඔබ කරන හැම දෙයකදීම ඔබ වෙනස්. සුදාත්මයෙන් පිරිච්ච කෙනා ජීවත් වෙන විදිය වෙනස්. එයාලගේ ජීවිතේ හැසිරීම වෙනස්. ඩබල් මීනින් ජෝක්ස් නැහැ. 2.50 කතා නැහැ. ජීවිතේ පාපයත් එක්ක කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. ජීවිතේ එයා ආදරය කඩාවට්ටන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. අඩුපාඩු කතා කරන්නේ නැහැ. එයාගේ ජීවිතේ හැමතිස්සෙම යහපතමයි එන්නේ. අගය කරනවා. අඩුපාඩුවක් දැක්කත් තැන් තැන් වල ඕපදූප කියන්නේ නැහැ. රෙදි හොදන්නේ නැහැ. මම කියන්නේ ගෙදර රෙදි හොදනවා. නමුත් මම කියන්නේ ආධ්‍යාත්මිකව රෙදි හොදන්නේ නැහැ. එයාගේ ජීවත් වෙන විදිය දේශනාව. ඒක නා යාඥාව. මතක තියාගන්න සමහර අය කියනවා හම්ම පැය ගණන් යාඥා කරන්නේ. ඊයක යාඥා කළා වැඩක් තියනවද? ඊට වඩා හොඳයි ගෙදර ඉන්න එක. අච්චර පල්ලේ ඉන්නවා. මගේ ආදර ප්‍රේමන්තයනේ. ඒක එයාගේ වැඩක්. අඩුපාඩු තියෙන නිසා තමයි වැඩියෙන් යාඥා කරන්නට ඕනේ.
ඒක ඔබ අද යාඥා කරා හිට මල් පල දරන්නේ නැහැ. ජීවිතේ ලුණු ගෙඩිය ලෙලි ගහනවා වගේ ටික ටික ඔබගේ ජීවිතේ උනාසේ සුදුසු කරන්නේ. ගමන කරගෙන යන්නේ. මැජික් කරලා වගේ එකපාර හැබෑරියා වගේ වෙනස් වෙලා ඉන්නේ නැහැ. ඔබ යාඥාවේ ඉන්න. ටික ටික උන්වහන්සේ ඔබව ඒ ගනුදෙනුවට අරගෙන යයි. අද දවසේ වචනය. ඒ යාඥාව තුළ ඔබ අනිත් අය මොනවා කිව්වත් ඔබගේ යාඥා ජීවිතය ස්ථිර කරගන්න. ඒක ඇවිල්ලා හුදෙක් කිරවෙක් වගේ කියනවට වඩා සම්බන්ධතාවයකට ශුද්ධාත්මයන් තුළ යාඥා කරන්න ගන්න. අවසානයේ උන්වහන්සේ කතා කළා කියනවා සුභාරංචිය දේශනා කරන පිණිසත් යකුන් දුරු කිරීමේ බලය ඇතිව සිටින පිණිසත්ය. යක්ෂයාව විනාශ කරන්න බලය ලැබෙන්නේ යාඥාවෙන්. ඒකයි ජේසුස් කතා කළා කියලා යක්ෂයා කියද්දි මේ ඊරියා කාකාලී අම්මපත්ති මේ භූතයෝ පෙරේතයෝ හරි. ඒක දුරු කරගත්තා. හැබැයි ඔබගේ ජීවිතේ ඕන තරම් යක්කු ඉන්නවා දුරු කරගන්න. රිලේෂන්ෂිප්ස් අස්සේ. ජීවිතේ ඔබගේ අතුලාන්ත මානසික තත්ත්ව අස්සේ. යක්කු එන්නවා බෝතල් අස්සේ. ෆෝන් එක අස්සේ. කම්පියුටරේ අස්සේ. ඒ තැන්වල යක්කු ඉන්නවා හැංගිලා. යක්ෂයාව දුරු කරන්න බලය නැසකයි පේදුරුතුමාට කතා කරලා කියන්නේ පේදුරු ජෝම් ජාකොබ්ට පරීක්ෂාවේ නොවැටෙන පිණිස යාඥා කරන්න. ඒ යාඥාවේ දේව වචනයත් එක්ක යාඥා කරද්දී එතන මහා පුදුම බලයක් තියෙනවා. දේව වචනය කියන්නේ ස්වාමින් වහන්සේගේ අසිපත කඩුව. දේව වචනය ඔබගේ යාඥාවේ ඔබගේ ආදරපෙමන්තිනි ප්‍රධානම ආවරණය ඔබගේ යාඥාවේ වැට ඔබ ආරක්ෂා කරන්නේ ජපමාලය. ඒක ඇතුලේ ඔබ ශුද්ධ බයිබලයට යා යුතුමයි. ප්‍රශංසාව නමස්කාරයත් එක්ක ශුද්ධ බයිබලයට යා යුතුමයි. ඊට පස්සේ යාඥාවේ ඔබට නිහඬ කාලයක්. ඔබ ඇතුලාන්ත නිශ්චලතාවයක් එක්ක ජේසුට කතා කරන්න ඉඩ දෙන්න. එහෙම තැනක උන්වහන්සේට ප්‍රකාශ වෙන්න ගනී. මේවා අද කරලා හිට ලැබෙන්නේ නැහැ. ඔබ ඒකට පුරුදු වුණාම, ටියුන් වුණාම, ඔබ ඒකට සංවේදී වුණාම උන්වහන්සේ ගමන අරගෙන යනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, එනිසා ආරාධනා කරනවා තන්නේ ලන්දේ කාලකන්නිකම මැද කොහොම හරි ජීවිතයේ පියවරක් ගන්න උන්වහන්සේ ජීවිතයේ ප්‍රමුඛතා ලයිස්තුවේ මුල්ම ප්‍රමුඛතාව ප්‍රයොරිටි ලිස්ට් එකේ ෆස්ට් ප්‍රයොරිටි ජේසුව කරගන්න ස්වාමීන් වහන්සේව කරගන්න උන්වහන්සේගේ ජීවිතයේ එක දෙද්දී උන්වහන්සේ මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ කතා කළා කරනවා මුල්ම හැමතෙම කලින් දේව රාජ්‍ය සොයන්න අනිත් හැම දෙයක්ම උන්වහන්සේ ඔබට දෙනවා ආරාධනා කරනවා අද දවසේ මේ පුංචි තීරණය ගන්න විනාඩි 5ක් නෙමෙයි, පැය කාලක් නෙමෙයි. ස්වාමින් වහන්සේට ජීවිතේ අනිත් තැන් පාඩු කරගෙන, අනිත් තැන් ඉරාගෙන ජීවිතේ හොඳම වෙලාව, හොඳම දේ උන්වහන්සේට දෙන්න අනිත් හැම දෙයක්ම උන්වහන්සේ ඔබව සැලසුම් කළා දෙයි මගේ ප්‍රමාන්තනේ. යකා කුරුමානම් අල්ලන්නේ ඔය සම්බන්ධතාවයට නිසාම, කනෙක්ෂන් එක නිසාම යාඥා කරද්දී යාඥා කරන්න මට මගේ යාඥා ජීවිතය ස්ථිර කරගන්න ස්වාමිනේ ශක්තිය ඉල්ලන්න. යාඥාව වගේ පවුලේ යාඥාව අනිවාර්යයි. වගේ පෞද්ගලික යාඥාව ඊටත් වඩා අනිවාර්යයි බව මතක තියාගන්න. ජීවමාන ස්වාමින් වහන්සේට අපි ආදරට එන්න කියමු. ඒ කඳ මුදුනේ අත්දැකීමට අපිව රැගෙන යන්න.